Hi gentlemen, welcome. අද මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මගේ තියෙන ෂෙයාර්ස් ටික ඔක්කොම විකුණලා මේ කැලණි ටයර් ගන්නද කියලා. ඉතින් මේ වෙලාවේදී මම කැලණි ටයර්ස් ගැන ෆන්ඩමෙන්ටලි මොකුත් කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ අහලා තියෙන එක මැසේජ් 3-4ක්ම දාලා තියෙනවා පහුගිය දවස් දෙකේ තුනේම. දැන් අද දාලා තියෙනවා අද මේ අනිවාර්යයෙන්ම ගන්නවා කියලා රිප්ලයි එකක් කරත් නැතත්. ඉතින් ඒ හින්දා මම රිප්ලයි කරා කියලාත් වැඩක් වෙයිද නැද්ද දන්නේ නැහැ. හැබැයි මම ඔහුට එක දෙයක් කියන්න කැමතියි. හේතුව දැන් ඔක්කොම තියෙන ෂෙයාර්ස් ටික විකුණලා කැලණි ටයර්ස් ගන්නේ ඇයි කියන එක බලන්න ඕන. හරි. ඒ කියන්නේ එක ෂෙයාර් එකක් ඔයා ගාව තියෙන ඔක්කොම ෂෙයාර්ස් විකුණලා එක කම්පැනි එක ගන්නේ ඇයි කියන එක. ඒකට ඒ තරම් ඔයා ඇයි ඒ කම්පැනි ගැන බුලිස් ඒ කියන්නේ ඒක ගැන තියෙන පොසිටිව් ඇයි කියන එක බලන්න ඕන. ඉතින් හොයක් අයට වැරදුණු තැනක් තමයි මේක විශේෂයෙන්ම දැන් ආයෝජනයේදී වල නිතර අහලා තිනවා වරන් බෆෙට් වගේ බවා කියන්නේ don't keep all the eggs in one basket කියලා. අපි හැමෝම දන්න කතාවක්. මේක කියන්න ඕනේ නිතර. ඒ කියන්නේ මොන හරි දෙයක් වුණොත් බිඳුනොත් ඔක්කොම එකට බිඳෙනවා විනාශ වෙනවා පාඩු වෙනවා. ඒ නිසා තියෙන ෂෙයාර්ස් ඔක්කොම විකුණලා ගිහිල්ලා එක කම්පැනි එක ගන්නවා කියන එක ඇඩ්වයිස් කරන්නේ නැහැ. ඒක තමයි අංක 1. ඒක ඉන්වෙස්ට්මන්ට් කන්සෙප්ට්ස් වලට විරුද්ධයි. කොච්චර අපි ඒ ගැන පොසිටිව් වුණත් එහෙම කරන්න නොකළ යුතුයි. ඇයි? අපි ෂෙයාර් හෝල්ඩර්ස්ලා විදිහට අවිනිශ්චිත අනාගතයක ඉන්නේ හැම වෙලේම. දැන් මම වෙනවට කියනවන්නේ මේ දැන් හෙට මොකක් හරි ගින්නක් හරි මොන හරි දෙයක් වුණා ඔය ෆැක්ටරි එකේ. එහෙම නැත්නම් දැන් ඒකට ටයර් වලට අදාළ නොවුනත් දැන් ෆුඩ් කම්පැනියන් නම් මේකේ ආහාර විසවීමක් වෙනවා. දැන් විශේෂයෙන්ම කිරි නිෂ්පාදන සමාගම් වලට ওই ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා ඉස්සර. ඔය එක මේ රසායනික කාරකයන් කිරි වල අඩංගුයි කියලා දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම නෙස්ලේ සමාගමේ අජිනමෝටෝ ප්‍රතිශතය වැඩි කියලා කිලෝ ගාණක්. ඊට පස්සේ එතනින් එහාට ගියාම ඔය ස්නිකර්ස් ඔය වගේ චොකලට් මැනුෆැක්චරින් කම්පැනි එක මිලියන්ස් ගාණක ඩොලර්ස් මිලියන්ස් ගාණක චොකලට් විනාශ කරා. ඉතින් ඒ වගේ කාලෙන් කාලෙට දේවල් එනවා. ඉතින් ඒ හින්දා එතකොට තනි ෂෙයාර් එකක් අරගත්තට පස්සේ අවදානම පැත්තෙන් අවදානම ඉහළයි. ඊළඟට දැන් ගන්න සෙක්ටර් එක ගත්තාම මම දැන් මේක කියන්නේ මේක කැලණි ටයර් හරි ෂෙයාර් එකකට මේ ටාගට් කරලා නෙමෙයි. නමුත් ඔයා ඕනම අවස්ථාවක එකම ෂෙයාර් එකක් ගන්න යනවනම් මේක එක වෙලාවකට ඇප්ලිකබල් ඔයා රුපියල් 50000ක් ලක්ෂයක වගේ ෂෙයාර්ස් ගන්නවනම් ඒකෙදි එතකොට එච්චර ලොකු සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය නෑ. මොකද රුපියල් 50000කට කොටස් 3-4ක් වර්ග වලින් ගන්න එක සමාගම් 3-4ක ගන්න එක තේරුමක් තියද? තේරුමක් නැති නිසා. ඉතින් මේ වගේ අවස්ථාවක ඇනලයිස් කරලා හොඳම සමාගමක් ගන්න එක හොඳයි. එතනදී විශේෂයෙන්ම ඩයිවර්සිෆයි කරපු විවිධාකාර නිෂ්පාදන ගොඩක් තියෙන සමාගමකට යන එක තමයි හොඳ එක කොටසක් ගන්න ඕන. දැන් ටයර් ගැන ගත්තාම මෑත කාලිනව ලංකා සමාජයේ ටයර් ගැන හොඟක් කතා කරනවා. ඒකට හේතුව තමයි ආනයනයන් සීමා කිරීම ආනයන සම්පූර්ණ තහනම් කරා කියන මතයෙන් ඉඳන්ම තමයි කතා කරන්නේ. ඒ නිසා ටයර් කම්පැනි එකට හොඟක් ආදායම් වැඩි වෙයි. හරි ඒ විදිහට හිතලා තමයි කතා කරන්නේ. ඊට පස්සේ මෙතනදී දැන් මොනොපොලි සිටුේෂන් එහෙම නැත්නම් ඒකාධිකාරයක් ඇතිවීම තුලදී දැන් ආනයනයන් සීමාම කරා කියමුකෝ ඒකාධිකාරයක් ඇතිවීම තුලදී සමාගමට පුළුවන් මිල ඉහළ දාන්න. තේරුණාද? ඉතින් සාමාන්‍යයෙන් එහෙම වෙනවා. එතකොට ලාභ ප්‍රොෆිට් මාජින් එක එහෙම නැත්නම් ලාභ ආන්තිකය වැඩි කරගන්න පුළුවන්. ඉතින් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි දැන් බිස්නස් එකක් විදියට අපි ඕනම බිස්නස් එකක් ගැන පොසිටිව්ස් දකින්න ඕනේ. අනිවාර්යයෙන්ම ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් විදියට අපි පොසිටිව්ස් දකින්නේ. නෙගටිව්ස් දකින්න අඩුයි. නමුත් අපි ඇනලයිසර් කෙනෙක් විදිහට 50-50 මැද ඉඳලා වමට දකුණට මේ දේවල් දාලා බලන්න ඕනේ. දැන් දකුණ කියන්නේ පොසිටිව්, වම කියන්නේ නෙගටිව් කියලා හිතන්න. ඒතකොට දැන් සමාගම ගත්තොත් ලංකාවේ ටයර් නිෂ්පාදනය ගැන ගත්තාම ටයර් වලට කලින් දැන් අපි කියමුකෝ දැන් ඔය රබර් ගැන කතා කරද්දි දැන් ඉස්සර ඔය 2012 දී එහෙම රබර් ගැන කතා කරපුවාම white gold කියලා ඒ විදිහට තමයි කිව්වේ. ඒ නිසා රබර් වතු වල මිල ඉහළ ගියා මම අර කලින් කිව්වා වගේ හුඟක් ඉහළ ගියා. එතකොට දැන් ලෝකෙ මිනිස්සු රබර් ආශ්‍රිත සමාගම් වල කොටස් පවා ගත්තා. එතකොට කිව්වේ කොහොමද? මේ ලෝකේ වාහන දුවන්නේ ටයර් උඩ නම් තේරෙනවද? මේ ලෝකේ වාහන දුවන්නේ ටයර් උඩ නම් රබර් වලට එදා වෙනකම්ම රබර් තියෙනවා. ඉන්න අවුරුදු 50කට රබර් වලට රිස්ක් එකක් නැහැ කියලා තමයි එතකොට කිව්වේ. දැන්ට රබර් වලට රිස්ක් එකක් නැහැ. දැන් ඔය සර්ජරි මෙඩිකල් අයිටම්ස් වලට ඊළඟට රබර් වල ස්වභාවික රබර් වල තියෙන ඇදෙන සුළු ගතිය, ඉලාස්ටික් ගතිය හින්දා රබර් වලට ඉල්ලුමක් තියෙනවා. කෘත්‍රිම රබර් වගේ නෙමෙයි. නමුත් ටයර් නිෂ්පාදනයේ දැන් වැඩිපුර කෘත්‍රිම රබර් ප්‍රමාණයක් යොදා ගන්නවා. එතකොට ස්වභාවික රබර් වල තියෙන ඉල්ලුම
අඩුවීමක් වෙලා තියෙනවා. නමුත් ඒ කාලේ ඔය කොයි විදිහටම දැක්කේ නැහැ. විශේෂයෙන්ම චීනය වගේ රටවල් වැඩිපුර ආයෝජනය කරලා තියෙනවා. දැන් ඔය තෙල් වලින් එන අතුරු ඵල විදිහට එන දේවල් වලින් රබර් නිෂ්පාදනය යොදා ගන්න. ඉතින් 100%ක්ම නෙමෙයි. යම් තාක් දුරකට. ඒකට ඒ වගේ ආදේශ කියනවා. දැන් මෙතනදී ටයර් වලට නම් ආදේශකයක් එහෙම එන පේන තෙක් මානක නැහැ. එහෙමනම් ඉතින් විද්‍යා ප්‍රබන්ධයක ගිහිල්ලා ඔය උඩින් යන කාර් එන කාලෙක ඒ වගේ බලන්න ඕනේ. එහෙම නෑ රබර් ටයර් වලට ආදේශකයක් එහෙම එන්නේ නැහැ. නමුත් ලංකාවේ ටයර් වෙළඳ පොළ ගැන ඔය ඇනලයිස් එකක් කරලා තියෙනවා. ලංකාවේ ටයර් වෙළඳ පොළ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලංකාවේ 2019 වගේ ගත්තොත් එහෙම මට මතක විදියට ලක්ෂ ටයර් ඉල්ලුම ලක්ෂ 33ක් විතර වගේ වාර්ෂිකව ටයර් ඕන කියලා තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මිලියන 3.3 3.5ක් විතර වගේ. ඒක ලංකාවේ ටයර් මාකට් එක. ඒතකොට මේ ටයර් මාකට් එකෙන් සාමාන්‍ය ලංකාවට දෙන්න පුළුවන් කියලා කියන්නේ සාමාන්‍ය ලක්ෂ 20ක් විතර. ඒතකොට ලක්ෂ 12ක විතර ටයර්ස් ප්‍රමාණය ලංකාවට ගේනවා කියලා තමයි කියන්නේ. දැන් කවුරුහරි මට මේ ස්ටැටිස්ටික්ස් වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් එහෙම 60%ක් රට තුල නිෂ්පාදනය කරනවා 30ක් 35ක් විතර පිටින් ගේනවා දල වශයෙන්. ඒක තමයි හේතුව. එතකොට දැන් ලංකාව තුල නිෂ්පාදනය කරන ටයර් ගැටලුවක් නෑ නිෂ්පාදනය කරනවා. ඒකට අවශ්‍ය ආමුද්‍රව්‍ය තියෙනවා. ආයෝජනය කරගෙන යනවා සමාගම අකණ්ඩව. එතනදී ගැටලුවක් නෑ. දැන් ලංකාවෙන් පිටින් ගෙනාවේ ටයර් කියන එක අපි හිතලා බලන්න. දැන් රේගු වාර්තාවල හැටියට එහෙම මට මතකයි බිලියන 4.5ක් හරි බිලියන 5කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. රේගු ආදායම ටයර් ලංකාවට ගෙනාපු. මොකද ඒ හින්දාම දැන් ඒ ආදායම ඒ පැත්තෙන් රේගුවට නැති වෙනවා. ඒක කමක් නැහැ. නමුත් මම කියන්නේ එක පැත්තක් ඩෙවලොප් වෙනවා තව පැත්තක නැති වෙන දෙයක්. දැන් ඒතකොට මේ ටයර් වල දැන් ඔයාලා අහලා තියෙනවා රේඩියල් ටයර්ස් එහෙම ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් දැන් ලංකාවේ සමහර වාහන කෝටියයි 2යි 3යි 4යි. දැන් මේ වාහන නිෂ්පාදනය කරන මැනුෆැක්චරින් කම්පැනි කියන්නේ මොකද්ද? මේ වාහනේ ලයිෆ් ටයිම් යූස් කරනකම් ඔයාලා යූස් කරන්න අපේ මේ රේඩියල් ටයර්ස්ම කියලා කියන්නේ අපේ මේ ඔරිජිනල් ටයර්ස්ම යූස් කරන්න කියලා. දැන් එහෙම තත්ත්වයකදී ඔයා හිතනවද ලංකාවට ආනයනය නොකරත් දැන් ලංකාවේ හිඟයක් තියෙයි ටයර්. නමුත් ඔය දැන් ලංකාවේ හදන සමාගම් වලින් ඔය ටයර් ගනී කියලා. එහෙම ගන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ මාකට් සෙග්මන්ට් එක ඒ විදිහට තිබුණේ. ඒකට මෙතනදී යම් මට්ටමක සීමාවක් තියෙනවා. දැන් වාහන පාවිච්චිය වැඩි ඒක වෙනම කතන්දරයක්. එතකොට අර ටයර් මාකට් එක එහෙමම නැති වෙන්නේ නැහැ. ඕක නැති කරලම දාන්න බෑ. ඒක එක පැත්තකින් දැන් ඔය භාණ්ඩ දැන් ඒ වාහන පාවිච්චි කරන අයට වෙන අසාධාරණ එක පැත්තකින් එහෙම බැලුවොත් එහෙම. ඒ නිසා ඔය කියන යම් රේසියෝ එකකට මේක යයි. නමුත් දැන් ඔයා රුපියල් 38ට 40ට 45ට 50ට 60ට තිබ්බ ටයර් එක. හරි 60ට තිබ්බ ටයර් එක තමයි ටයර් ෂෙයා එක තමයි දැන් ඔයා ගිහිල්ලා 75ට 80ට ගන්න යන්නේ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ විකුණලා. දැන් සමහරවිට මේ වත්කම් වගේ අර්නින්ග්ස් යම් මට්ටමකින් තියෙනවා තමයි. නමුත් එහෙම ගිහිල්ලා ඔච්චර උඩකින් ගන්නවා කියන එක ගැන මම සතුටුදායක නැහැ. හේතුව ඇයි? දැන් රුපියල් 40ට 45ට ටයර් ෂෙයා එක ගත්ත හුඟක් අය ඉන්නවා. 50ට ගත්ත අය ඉන්නවා. ඔයා ගිහිල්ලා 70ට 80ට ඔයාගේ තියෙන සම්පූර්ණ හෝල්ඩින් එකම විකුණලා අරගෙන ඔයා හිතන්නේ තව කීයකට මේක විකුණ ගන්න පුළුවන් වේද කියලා. හරි. ඔයා එහෙමත් හිතන්න ඕන. දැන් මේක වර 150 විකුණන්න පුළුවන් කියලා කියන්න බෑනේ. එහෙම වෙන්න ලේසි නෑ. හරි. ඉතින් ඒ හින්දා දැන් ඇත්තටම මේ එක පැත්තකින් දැන් ලංකාවේ තමයි ඔය සිද්ධිය. දැන් ලංකාවේ මාකට් එක අපි කියමුකෝ හෙලිකොප්ටර් එක වේගෙන් යනවා කියලා. ඉන්දියාවේ මාකට් එක යනවා රොකට් එක වේගෙන්. සමහරව 5 ගුණයකින් වැඩි වුණා. දැන් මගේ තිබුණ එක කම්පැනි එකක් එහෙම සෑහෙන වැඩි වෙලා. ඒක ලංකාවේ මාකට් එක මොකක්ද කියලා හිතනවා. ඔයාලා මේ දකින්නේ සමාගම් 300ක් 289ක් තියෙන සමාගම් තියෙන තමයි ඒක. මේකිනු 180ම වටින්නේ නැහැ ලංකාවේ මාකට් එක. ඉන්දියාවේ මාකට් එකේ ප්‍රතිශතාත්මකව ඉහළ සමාගම් ප්‍රමාණය වටින්නේ නැහැ. ඒක වෙනම කතන්දරයක්. හරි. එතකොට දැන් මේ 120 තුල තියෙන හොඳම සමාගම් අපි වැලියුේෂන්ස් වලින් කතා කරා. දැන් මේ සමාගම් අපි හොඳම දැන් කොරෝනා ටයිම් එකේදී ඒක ඉහළටම ආපු අවස්ථාවේදී බයි කරපු අය 100% 150 ප්‍රොෆිට් ගත්තා. නමුත් දැන් මේ සමාගම් හොගක් ඒවා මේ වැලියුේෂන්ස් වලට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් එහාට ඒවා එතනින් එහාට යන්න වැලියු එකක් පෙන්නන්න බෑ මොනම වැලියුේෂන්ස් මෙතන දෙකකින්වත්. නමුත් තාමත් කට්ටිය ඉතින් ඒවා පස්සෙන් යනවා එහෙම යන්න එපා. මේ ස්ටොක්ස් කියන්නේ ඉතාලියක් වගේ ඉහළට යන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලෙන් කාලට මේවා මොකද කරන්න ඕනේ? රෙස්ට් කරන්න ඕනේ. කාලෙන් කාලට මේවා විවේක ගන්න ඕනේ. හරිද? එතකොට තමයි මේ ෂෙයා එක ස්ටේබල් වෙන්නේ. දැන් එහෙම නෙමෙයි දැන් සමහර අවුරුදු ගානක්ම රිටේන් ලොසස් තියෙන කිසිම බිස්නස් එකක් විදිහට කිසිම දෙයක් පර්ෆෝම් කරපු නැති සමාගම් වල ෂෙයාස් 3 ගුණයකින් 4 ගුණයකින් යනවා.
ඉතින් එහෙම යන්නේ කොහොමද? එහෙම යන්න විදිහක් නැහැ. නමුත් අර අලුතෙන් එන අය මේක ගැන දන්නේ නැති හින්දා මේ 100ට දැන් ඇත්තටම කිව්වොත් එimhe 88%ක්ම තියෙන්නේ වටින්නේ නැති සමාන. ඔයාලා මොන විදිහ කිව්වත් මම ඒක එහෙම කියනවා. හරිද? තරහ වෙන්න එපා. වටින්නේ නැති සමාගම් තියෙන ඒවට ගිහිල්ලා ඔයාලා උඩින් ගිහිල්ලා අහුවෙන්න. ඊට පස්සේ ආයෙත් අවුරුදු 10ක් 15ක් විතරයි. වාගෙට මට කුරුණෑගල හම්බුණා ආයෝජකයෙක්. එයා හොඳ මහත්තයෙක්. හරිද? කියන්නේ ලංකාවට ආනයන අපනයනයන් වල ඉස්සරහම ඉන්න කෙනෙක්. එයා කියනවා එයා ගත්ත සමහර ෂෙයාර්ස් ගැන. එයා කියනවා එයා මැරිලා එයාගේ ළමයෙක් සොහොනේ අරලිය අත්තක් හිටෙව්වට පස්සේ ওই අරලිය අත්ත පැලවෙලා ගහක් වෙලා අරලිය ගහේ මල් පිපෙන කාලෙට ඒ මල් පිපිලා කඩන කාලෙට තමයි එයා ගත්ත ෂෙයාර්ස් වෙන්නේ. ඉතින් ඒ හින්දා අන්න ඒ වගේ හිත හදාගෙන තියෙනවා. හරි. හරිම ඉන්ටරෙස්ටිං. ඒ මහත්තයා ගැන කතා කරනවා නම් ඉතින් කතා කරන්න පුළුවන් අවුරුද්දක් විතර මට කතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දවසක් එයා එක්ක හොඳ මම පෞද්ගලිකව ටිකක් දන්නවා. දවසක් අපි ගියා ගමනක්. හරි. ගමනක් ගියාට පස්සේ දැන් අපි යාගේ හිතවත් ගෙදරකට ගියා. ගිහලා ඊට පස්සේ දැන් මෙහෙම සිද්ධියක් වුණා. ඉතින් ඒ ගෙදර ආයෙ ඊට පස්සේ දැන් යා නම කියලා අයියේ මේ අපි තේ බොමුද බත් කමුද කියලා ඉතින් ඇහුවා. හරි. ඊට පස්සේ යා මොකද කිව්වේ? තේත් බොමු බත්ත් කමු කියලා කිව්වන්නේ ඒ වගේ තමයි ඉතින්. හරි. ඒ වෙලාවට ලැජ්ජාවකුත් ඇති වුණා. ඉතින් දැන් මේ අපි ඉතින් ඔන්න ඔය වගේ සිද්ධි තියෙනවා. හරිද? ඉතින් ඒ හින්දා මේ ආයෝජනය ගැන කියනකොට මට දැන් මේ රසවත් කතන්දර මතක් වෙනවා. දැන් ටේලර් කියන්නේ මම අනවශ්‍ය දේවල් කියනවා වැඩිත් ඇති. ඉතින් ඔයාලට මේ මම දැන් ওই ටයර් ගැන කතා කරුවා ආපු කෙනාට තමයි කිව්වේ ඉතින් මේ. ඉතින් ඒ හින්දා මේ පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ ගන්න ටයර් විතර නෙමෙයි හුඟක් සමාගම් මම කියපු සමාගම් උනත් ඒ දවස්වල දැන් මිල ඉහළ ගිහින් තියෙන්නේ. සමහර ඒවා මමත් විකුණනවා. ඉතින් මේ විකුණන්නේ නැහැ කියන්න බෑ. නමුත් මගේ ලංකාවේ මාකට් එකේ ප්‍රතිශතය හුඟක් අඩුයි. හරි. ඒ නිසා මට ප්‍රොමෝට් කරන්නවත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම අර වටින්නේ නැති තැනකදී මම වටින්නේ නැහැ කියලා කියන්න වෙනවා ඉතින්. දැන් ඔයා ගත්ත ෂෙයා එකක් ඔයා මගෙන් අහන්නේ මම වටී කියලා රෙකමන්ඩ් කරනවා කියලා බලාපොරොත්තු වෙන්න එහෙම අහන්න එපා. මොකද මෙහෙම කියන්න බෑ. දැන් සාමාන්‍ය මේ ලෝකෙ මෙහෙම ධර්මතාවයක් තියෙනවා. දැන් ෂෙයාර්ස් වලට නෙමෙයි. හොඳමයි නරකමයි. හොඳේ නරකෙකුත් නැහැ නරකේ හොඳකුත් නැහැ. ඊට පස්සේ හොඳ කියන එක පුරුදු කරන්න පුහුණු වෙන්න අමාරුයි. නරක එහෙමද? නරක ලේසියෙන්ම පුරුදු වෙනවා පුහුණු වෙනවා. ඒ අමාරුවෙන් හරි පුරුදු වුණු හොඳ දේ ලේසියෙන්ම ගිලිහිලා යනවා. ඉතින් ඔය වගේ මේ ලෝකේ තියෙන ධර්මතාවයන් තියෙනවා. හරියට හොඳ නරක ගැන කතා කරේ. ඉතින් ඒ හින්දා මේ හොඟක් දේවල් තියෙනවා කතා කරන්න. මේ ඔය ඉහලින් ගිහින් ෂෙයාර්ස් ගන්න අයට අර අරලිය ගහේ කතන්දරේ වෙනවා. හරි. ඊට පස්සේ කවුරුවත් නැහැ උදව් කරන්න. හරිද? ඊට පස්සේ ඉතින් ෂෙයා මාකට් එකට හැමදාම බැන ඉන්නව හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා තීරණය ඔයාලගේ අතේ තියෙන්නේ. මම හැමදාමත් කියනවා වගේ දැනුම ගන්න දැනුම කියන්නේ සල්ලි. ඊට පස්සේ මේ ආයෝජනයන් විවිධාංගීකරණය කරන්න එක එක විදියට කොටස් වලට පොළම නෙමෙයි. හරි දැන් බැංකු ගත්තොත් එහෙම මෑත ගන්න අපි බලාපොරොත්තු නොවේ රාන් NPL 100ට ගිහිල්ලා. ෆයිනෑන්ස් කම්පැනි සමහර ඒ වගේ 12%යි. people lease නුත් 14%ක් NPL ඇවිල්ලා ඉතින්. ඒ කියන්නේ people leasing ගැන බය වෙන්න එපා. නමුත් මම කියන්නේ එහෙම ඇවිල්ලා දැන් හරි බැංකු වල මේ මාර NPL ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මොනවා වේද කියලා හිතා ගන්න බැරි තරම් දැන් මේවා මොන විදිහට එතනින් එහාට ගියාට පස්සේ දැන් රජයේ ආදායම ගත්තොත් එහම අන්න විගණනාධිපති වාර්තාවෙන් තියෙනවා මොකද්ද? රජයේ ආදායම බිලියන ගණනක් එකතු කරගන්න බෑ කියලා මේ මිනිස්සු මේ ඒ දාඩ සහ වෙනත් ආදායම් ඒවා එකතු කරගෙන ගෙවන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මට වැඩි වෙලාවක් නැහැ. විනාඩි 14යි යන්නේ දැන් මේ ඒ හින්දා මේ හැම දෙයකම පොසිටිව් නෙගටිව් පැත්තක් තියෙනවා. ඒ හින්දා මේ දෙකම බැලන්ස් කරගන්න ඕන හොඳ ආයෝජකයෙක්. ඒ නිසා ඒකයි මම හැම වෙලෙම ඇයි සැහැල්ලුවෙන් ඉන්නේ. මම නිතර මාකට් එක බලන්නෙත් නැහැ. එහෙනම් බලන්න ඕනෙත් නැහැ. හරි අවුරුද්දකට පස්සේ හරි ඒ ආපුහම ඉතින් මට ඇති ඉතින්. හරි දානවත එහෙම බලනවා නමුත් එහෙම ඔයාලා වගේ නිතර එල්ලිලා ඉන්න ඒකෙම S2 පොට්ට වෙනකන් ඉන්න අවශ්‍යතාවය නැහැ. මට තව තප්පර 14යි දින නිසා thank you very much for watching. Have a nice day.